නැවතත් මගේ channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉංග්‍රීසි මුල සිට ඉගෙන ගන්න කැමති ලොකු කුඩා සියලුම දෙනාට තමයි මේ පාඩම් මාලා රැගෙන එන්නේ. ඔයාලා දන්නවා පළමු අදියර යටතේ පාඩම් 18ක් ගෙනාවා. ඒ පාඩම අවසන් කරාට පසුව තමයි මේ දෙවෙනි අදියරේ බේසික් ඉංග්‍රීසි ග්‍රැමර් පාඩම් ඔබ වෙත ගෙන එන්නේ. channel එකට අලුතෙන් එකතු වුණු අයට ආරාධනා කරනවා පළමු අදියරේ පාඩම් 18 නරඹලා බේසික් ඉංග්‍රීසි ග්‍රැමර් කරන්න කියලා. ඉංග්‍රීසි මුල සිට ඉගෙන ගන්න කෙනෙක් අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕනේ පළමු අදියරෙන්. ඒ පාඩම් සියල්ලම description box එකෙන් ඔබට ලබා ගන්න හැකියි. ඒ වගේම මේ පාඩම් වැඩ කටයුතු කරන විදිහත් මම වෙනම වීඩියෝ එකක් කරා. ඒ link එක description box එකේ ලබා ගන්න පුළුවන්. ඉතින් අද දෙවෙනි පාඩමෙන් අපි කතා කරන්නේ basic English grammar සම්බන්ධව. ඒ වගේම අද පාඩමෙන් ඉගෙන ගන්න අපි නාමපද සම්බන්ධව. නාමපද වලට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා nouns. ඉතින් මේ nouns වර්ගීකරණය කරන්න පුළුවන් basic විදිහට බැලුවොත් common nouns and proper nouns කියලා. අද පාඩමෙන් අපි common nouns සහ proper nouns සම්බන්ධව විස්තරාත්මකව ඉගෙන ගන්නවා. ඒත් එක්කම ඔයාලා දන්නවා පළමු අදියරෙන් අපි නාමපද රාශියක් ඉගෙන ගත්තා. ඒ වචන ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? ඒ කියන්නේ උච්චාරණය කරන්නේ කොහොමද? ඒ වගේ ස්පෙලිංස් ඒ හැමදේම ඉගෙන ගත්තා. ඉතින් වඩාත් පහසු වෙවි මේ පාඩමේ නිසා. අපි මුලින්ම බලමු මොකද්ද මේ common nouns කියන්නේ කියලා. Common nouns are words for people, animals, places or things. මෙතනදී සඳහන් කරන්නේ common noun එකක් කියන්නේ අපි භාවිතා කරන වචන මෙන්න මේ දේවල් වලට මොනවද? people ඒ කියන්නේ මිනිසුන් වෙනුවෙන් භාවිතා කරන වචන, ඒ වගේම animals සතුන් සහ ස්ථාන හෝ භාණ්ඩ places or things. මෙතනදී අපි common nouns කියන වචනය සිංහලට පරිවර්තනය කරොත් අපිට හඳුන්වන්න පුළුවන් මේක පොදු නාම වශයෙන්. ඉතින් පොදුවේ අපි මිනිසුන්ට, සතුන්ට, ස්ථානවලට එහෙමත් නැත්නම් භාණ්ඩයකට කියන නම් වලට තමයි මේ පොදු නාම එහෙමත් නැත්නම් common nouns කියන්නේ. උදාහරණ බලමු. එතකොට වඩාත් පැහැදිලි වේවි. මුලින්ම common nouns ගැන කතා කරලා ඊළඟට proper nouns ගැන කතා කරමු. පළවෙනි point එකේ ලියලා තියෙනවා words for people. පොදුවේ අපි මිනිසුන් හඳුන්වන නම් තමයි words for people කියන්නේ. උදාහරණ වශයෙන් සඳහන් කරලා තියෙනවා actor කියන්නේ රංගන ශිල්පියාට. ඒ වගේම lawyer කියන්නේ නීතිඥවේදියා. aunt කියන්නේ නැන්දා, judge විනිශ්චයකාරතුමා, cook සූපවේදියා, singer ගායකයා, soldier සොල්දාදුවා, giant යෝධයා, teacher ගුරුතුමා. දැන් මෙතනදී ඔබට පැහැදිලිව පේනවා ඇති පොදුවේ මිනිසුන් වෙනුවෙන් කියන නම තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. පළවෙනි උදාහරණ දිහා බැලුවොත් ඔයාට තේරෙනවා ඇති actor එහෙම නැත්නම් රංගන ශිල්පියා කියන අර්ථය. අපිට ඕනෑම රංගන ශිල්පියෙක්ට කියන්න පුළුවන් නේ. අපි නමින් හඳුන්වන්නේ නැත්නම් එයා රංගන ශිල්පියෙක් කියලා පහසෙන්ම කියන්න පුළුවන්. නමුත් අපි ශාරුක් ખાන් කියලා කිව්වොත් එහෙම ඒක පොදු නාමයක් වෙනවද? නෑ. රංගන ශිල්පියෙක් කියලා පොදුවේ ශාරුක් ખાන් හඳුන්වන්න පුළුවන්. නමුත් ශාරුක් ખાන් කියන එක මෙතනදී proper noun එකක් වෙනවා. මොකද ශාරුක් ખાන් කියන නම භාවිත කරන්න පුළුවන් ඒ අදාළ පුද්ගලයාට විතරයි. නැත්නම් අනිත් සියලුම රංගන ශිල්පීන්ට අපි කියන්නේ actor රංගන ශිල්පියා කියලා. ඒ වගේම දෙවෙනි උදාහරණය බලන්න lawyer. ඉතින් මෙතනදී lawyer කියන වචනය පොදු නාමයක් විදිහට තමයි අපි භාවිතා කරන්නේ. ඒ කියන්නේ common noun එකක් විදිහට. ඉතින් common කියන වචනෙම තියෙනවා අර්ථය පොදු කියලා. ඉතින් common noun එකක් වෙනවා එතකොට lawyer කියන වචනයක්. නමුත් අපි lawyer කෙනෙක් ඉන්නවා එයාගේ නම සරද්දි සිල්වා. සරද්දි සිල්වා කියන නම proper noun එකක්. එයා lawyer කෙනෙක් නමුත් එයාට නමක් තියෙනවා. ඒ නම සරද්දි සිල්වා proper noun එකක් වෙනවා. lawyer කියන වචනය අපි සමස්තයක් විදිහට ඕනෑම නීතිඥවේදියෙක්ට කියන්න පුළුවන්. නමුත් සරද්දි සිල්වා කියලා අපිට අනිත් නීතිඥවේදීන් හඳුන්වන්න බෑනේ. ඒක ඒ පුද්ගලයාට ආවේනික වූ නම. මෙන්න මේ ආකාරයෙන් තමයි common nouns proper nouns වර්ගීකරණය වෙන්නේ. ඔබට වඩාත් පැහැදිලි ඇති. මේත් එක්කම අවසාන උදාහරණයේ ටීචර් කියලා තියෙනවා. ඉතින් අපි ගුරුවරුන්ට පොදුවේ ටීචර් කියලා කියනවා. නමුත් ටීචර් කෙනෙක්ගේ නමකින් එක නමක් අරගෙන අනිත් ටීචර්ස්ලටත් ඒ නමම භාවිත කරන්න පුළුවන්ද? බැහැනේ. නමක් කියන්නේ Tamanට ආවේනික වූ දෙයක්. මේ අවස්ථාවේදී ඒක proper noun එකක් වෙලා teacher කියන වචනේ පමණක් common noun එකක් වෙනවා. අපි බලමු දෙවෙනි point එක මොකක්ද කියලා. words for animals. ඒ කියන්නේ සතුන් වෙනුවෙන් අපි භාවිතා කරන common nouns මොනවද කියලා. පොදුවේ භාවිතා කරන නම් මොනවද කියලා. cat, cow, dolphin, goose, whale, horse. ඉතින් ඔයාට මේව මතක නැත්නම් ඔයාට පුළුවන් පළමු අදියරේ පාඩම් බලන්න. මම නැවතත් මේ වගේ අර්ථ සඳහන් කරන්නේ නෑ. ඒ වගේම අනිවාර්යයෙන්ම ඩික්ෂනරි එකක් භාවිතා කරන්න. ඔයා දන්නේ නැති වචනයක් තියෙනවා නම් අනිවාර්යෙන් හොයාගන්න. මේ විදිහට තමයි ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය ඊටමත් පහසු වෙන්නේ. ඒ වගේම ප්‍රායෝගික වෙන්නේ. අනිවාර්යයෙන්ම ඩික්ෂනරි එකක් භාවිතා කරන්න.
මෙතනදී පළවෙනි උදාහරණය දීලා තියෙනවා cat. ඒ කියන්නේ බලලා. ඉතින් බලලා කියන වචනේ එහෙම නැත්නම් cat කියන වචනේ පොදු නාම පදයක්. අපි කියනවා common noun එකක්. අපිට ඕනෑම බලලෙක් cat කියලා හඳුන්වන්න පුළුවන්. මෙතන තියෙන අනිත් උදාහරණත් ඒ වගේමයි. ඉතින් ඒව ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ point එක අපි බලමු. words for places. places කියන්නේ ස්ථාන. පොදු ස්ථානවලට කියන නමුත් අපි common nouns කියලා තමයි හඳුන්වන්නේ. දැන් අපි හිතමු beach. beach කියන වචනය common noun එකක්. මොකද ඒක අපිට ඕනෑම beach එකකට කියන්න පුළුවන් පොදු නාමයක්. නමුත් අපි උදාහරණයක් විදිහට පානදුර beach කිව්වොත් එහෙම ඒක proper noun එකක් වෙනවා. මොකද අපිට පානදුර beach කියලා පොදුවේ හැම beach එකකටම කියන්න බෑ. අපිට කළුතර beach එකට කියන්න පුළුවන්ද පානදුර beach කියලා? ඉතින් එහෙම කරන්න බෑනේ. ඒ නිසා ස්ථානයකට යම් කිසි නාමයක් ලබා දීලා තියෙනවා නම් ඒ නම අපිට වෙන තැනකට භාවිතා කරන්න බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී තමයි ඒක proper noun වෙන්නේ. ඒත් එක්කම beach කියන වචනේ අපිට ඕනෑම තැනකට භාවිතා කරන්න පුළුවන් නිසා ඒක common noun එකක් බවට පත් වෙනවා. තවත් උදාහරණ වශයෙන් කිව්වොත් airport, cave, seashore, hill, park, library, market, church, island මේ ආදී වශයෙන් උදාහරණ සඳහන් කරන්න පුළුවන්. මේ ඔක්කොම words for places. ඒ වගේම මේ ඔක්කොම common nouns. ඊළඟට අපි බලමු words for things. ඒ කියන්නේ භාණ්ඩ සඳහා තියෙන නම. basket. ඒ වගේම drum, cake, bag, ladder, radio, bed, blanket, gate, kite, box, egg. ඉතින් මේ වචන මම කලින් පාඩම් වල කියලා දීලා තියෙනවා පළමු අදියර යටතේ. නැවත නැවත මම ඒ ගැන පැහැදිලි කරන්නේ නැහැ. ඒත් එක්කම ඔයාලට පුළුවන් පරණ සටහන් කරගත්ත notes බලලා මේ වචන වල අර්ථ හොයාගන්න. එහෙම නැත්නම් dictionary එකක් භාවිතා කරන්න මම නැවතත් කියනවා. ඉතින් මේ සඳහන් කරලා තියෙන උදාහරණ ආකාරයෙන්ම common nouns ඔබට තව ඕනෑ තරම් තියෙනවා. මම හිතනවා common nouns කියන section එක මෙතනදී ඔයාලට වඩාත්ම පැහැදිලි වෙන්න ඇති කියලා. Proper nouns are names for particular people, places or things. They always begin with a capital letter. හරි දැන් proper noun එකක් කියන්නේ අපි common nouns ගැන කතා කරනකොට උදාහරණ කිහිපයක්ම කතා කරානේ. ඉතින් common nouns යටතේ අපි කතා කරේ people, places or things. මෙතනදිත් අපි people, places or things කියලා සඳහන් කරනවා. නමුත් particular කියන වචනේ භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ ස්ථානයකට, පුද්ගලයෙක්ට හෝ භාණ්ඩයකට ආවේනික වූ නමක් තමයි අපි proper nouns කියන්නේ. ඒ වගේම proper nouns අපි ලියා දක්වනකොට අනිවාර්යයෙන්ම ඒ ලියන වචනේ පළවෙනි අක්ෂරය capital වලින් තමයි ලියා දක්වන්නේ. ඉතින් පළමු පාඩමෙන් අපි ඉගෙන ගත්ත capital අක්ෂර යොදා ගන්න අවස්ථා. ඉතින් ඒ පාඩමේදී ඔයා මේ දේවලුත් ඉගෙන ගත්තා. නමුත් ඔයා proper nouns කියලා ඒවා දැනගෙන හිටියේ නැහැ. දැන් අපි බලමු මොනවද proper nouns කියලා. Names for particular people. අපි උදාහරණ බලමු. Santa Claus, Harry Potter, Tarindu, Jayani. දැන් මෙතන නම් 4ක් සඳහන් කරලා තියෙනවා. මේ නම් වලින් අපිට වෙනත් පුද්ගලයන් හඳුනන්න පුළුවන්ද? දැන් Santa Claus කියලා මට ඔබව හඳුනන්න පුළුවන්ද? බැහැ. Santa Claus කියන්නේ නත්තල් සීයට. ඉතින් අපිට නත්තල් සීයට විතරයි මේ වචනේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේක proper noun එකක් වෙන නිසාම අපි Santa සහ Claus කියලා මෙතන වචන දෙකක් තියෙනවා. ඒ වචන දෙකේම මුල් අක්ෂරය capital වලින් ලියා දක්වනවා. දෙවෙනි උදාහරණය Harry Potter. Harry Potter කියලා අපිට Ben 10 හඳුන්වන්න බෑ. ඒ වගේම Ben 10 අපිට Harry Potter කියලා හඳුන්වන්නත් බෑ. Harry Potter කියන නම ආවේනික වෙලා තියෙන Harry Potterට විතරයි. ඒ නිසා මේකත් proper noun එකක් වශයෙන් සලකන්න පුළුවන්. මෙතනදිත් වචන දෙකක් තියෙන නිසා Harry කියන වචනේ මුල් අක්ෂරයයි Potter කියන වචනේ මුල් අක්ෂරයයි capital වෙලා තියෙනවා. ඒ වගේම පුද්ගලයන්ගේ නම් සියල්ලම proper nouns කියලා තමයි අපි හඳුන්වන්නේ. මොකද ඒ නම Tamanට ආවේනික නමක්. ඉතින් ඔබේ නම, මගේ නම, ඔබේ දෙමව්පියන්ගේ නම්, ඔබේ මිතුරන්ගේ නම් මේ සියලු දෙනාගේම නම් proper nouns වශයෙන් තමයි සැලකන්නේ. මෙතනත් උදාහරණ දෙකක් දීලා තියෙනවා. Tarindu, Jayani. ඒ නිසා තමයි අපි පළමු පාඩමෙන් කිව්වේ අපි යම්කිසි පුද්ගලයෙක්ගේ නමක් ලියන විට ඒකත් අපි capital වලින් තමයි ලියා දක්වන්නේ කියලා. ඒකට ප්‍රධාන හේතුව මොකක්ද එතකොට? ඒක proper noun එකක් නිසා. ඊට අපි බලමු. The names of countries and their people are also proper nouns. මෙතනදි සඳහන් කරනවා proper noun එකක් වෙනවලු රටක් සහ ඒ රටෙහි වාසය කරන මිනිසුන්. උදාහරණ ලෙස මෙතන සඳහන් කරලා තියෙනවා country කියන්නේ රටට, ඒ වගේම nationality කියන්නේ ජාතිකත්වය. දැන් මෙතන පළවෙනි උදාහරණේ තියෙන්නේ ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා කියන්නේ රටේ නම. එතකොට මේක proper noun එකක්. ඒ නිසා තමයි capital වලින් මුල් අක්ෂර දෙක ලියා දක්වලා තියෙන්නේ. මේ ගැන අපි පළමු පාඩමේදීත් කතා කරා. ඒ වගේම ලංකාවේ වාසය කරන පුද්ගලයන් අපි හඳුනන්නේ ලාංකිකයන් කියලානේ. මේක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ශ්‍රී ලංකන්ස්.
ඉතින් මෙතනදී ශ්‍රී ලංකන්ස් කියන වචනයත් ප්‍රොපර් නවුන් එකක් වෙනවා. එතකොට ශ්‍රී ලංකා කියන වචනයයි ශ්‍රී ලංකන්ස් කියන වචනයයි දෙකම ප්‍රොපර් නවුන්ස්. ඒ නිසා තමයි මෙතන මුල් අක්ෂර කැපිටල් වෙලා තියෙන්නේ. ඒ වගේම ඇමරිකාවට අපි කියනවා ඇමරිකා කියලා. ඇමරිකාවල ජීවත් වෙන පුද්ගලයන් අපි ඇමරිකන්ස් කියලා හඳුන්වනවා. මේ දෙකම ප්‍රොපර් නවුන්ස් වශයෙන් සැලකනවා. ඉතින් මතක තියාගන්න නැවත නැවත කියන්නේ නැහැ ප්‍රොපර් නවුන්ස් සියල්ලම අපි ලියන්නේ පළමු අක්ෂරය කැපිටල් වලින්. ඒ වගේම ඉන්දියාවල ජීවත් වෙන පුද්ගලයන් ජාතිකත්වය අපි කියන්නේ ඉන්ඩියන්ස්. මේකත් ප්‍රොපර් නවුන් එකක්. ඒ වගේම ඊජිප්තුවට අපි කියනවා ඊජිප්ට්. ඊජිප්ට් වල නැෂනැලිටි එක ඊජිප්ටියන්ස්. මේකත් ප්‍රොපර් නවුන් එකක්. ඒ වගේම කොරියාවල නැෂනලිටි එක කොරියන්ස්. මේකත් ප්‍රොපර් නවුන් එකක්. ඒ වගේම ජපාන් අපි නැෂනලිටි එක හඳුන්වන්නේ the Japanese කියලා. එතකොට the කියන වචනේ මෙතන අපි සිම්පල් වලින් ලියා දක්වලා තියෙනවා. ඒකට හේතුව මම ඉදිරියේදී සඳහන් කරා නම් ඒ නිසා මතක තියාගන්න අපි Japanese කියන වචනේ විතරයි මෙතනදී කැපිටල් ලියා දක්වන්නේ. the කියන වචනය මේ විදිහටම සිම්පල් වලින් ලියනවා. මෙතන තරුවක් දාගෙන මතක තියාගන්න ඉදිරියේදී මම පැහැදිලි කරන්නම් ඇයි මෙහෙම වෙන්න හේතුව කියලා. ඒ වගේම පාකිස්තාන් නැෂනලිටි එක පාකිස්තානීස්. එතකොට මේ දෙකත් කැපිටල් වලින් තමයි ලියා දක්වලා තියෙන්නේ මේවා ප්‍රොපර් නවුන්ස් නිසා. ඊළඟට ෆ්‍රාන්ස් කියන්නේ ප්‍රංශයට. ප්‍රංශයේ ජීවත් වෙන මිනිස්සුන් අපි හඳුන්වන්නේ the French. එතකොට ෆ්‍රෙන්ච් කියන වචනේ කැපිටල් වෙලා මේ the කියන වචනය සිම්පල් වලින් ලියා දක්වලා තියෙනවා. මෙතනත් පොඩි ඇස්ට්‍රික් මාක් එකක් දාගන්න. ඒ කියන්නේ පොඩි තරු ලකුණක් දාගන්න. මම ඉදිරියේදී සඳහන් කරන්නම් ඇයි මෙහෙම වුනේ කියලා. ඒ වගේම මලේසියා Malaysians, Thailand Thais, Philippines Filipino, Italy Italians. මතක තියාගන්න countries සහ nationality ඔක්කොම proper nouns. ඒ වගේම ඒවා ලියන්නේ අපි මුල් අක්ෂරය කැපිටල් වලින්. පාඩම් මාලාවක් කරා සිංහලෙන් ඉංග්‍රීසි කියලා. ඒ පාඩම් මාලාවේ අපි ආටිකල්ස් ගැන කතා කරා. and the එහෙමත් නැත්නම් the භාවිතා කරන්නේ කොහොමද කියලා. ඒ පාඩම බැලුවොත් ඔයාලට අයිඩියා එකක් එයි කොහොමද මේ දේවල් භාවිතා කරන්නේ කියලා. ඒ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම්. ඉතින් මේ ආටිකල්ස් අපි වාක්‍යයක මුලට ආවොත් පළමු පාඩමේ කතා කරා වගේ වාක්‍යයක මුල යොදා ගන්න පළමු වචනේ පළමු අක්ෂරය කැපිටල් වෙනවා. නමුත් අපි මෙතනදී මේ the කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ නිකම්ම වචනයකට විතරයි. වාක්‍යයක නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න ආටිකල් එකක් අපි ප්‍රොපර් නවුන් එකක් ඉදිරියේදී භාවිතා කරනවා නම් එහෙම නැත්නම් ප්‍රොපර් නවුන් එකක් අතරතුර භාවිතා කරනවා නම් ඒක අපි ලියා දක්වන්නේ සිම්පල් වලින්. ඒ නිසා ආටිකල්ස් කිසිම අවස්ථාවක කැපිටල් වෙන්නේ නැහැ. කැපිටල් වෙන එකම අවස්ථාව තමයි වාක්‍යයක මුලට මේ ආටිකල් එක ආවොත්. ආටිකල්ස් භාවිතය වඩාත් පැහැදිලි වේවි. අර මම කලින් කිව්ව පාඩම බැලුවොත් ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරන්න කැමතියි. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඒ ලින්ක් එක ලබා ගන්න පුළුවන්. හරි ඊළඟට සඳහන් කරලා තියෙනවා the names of towns, cities, buildings and landmarks are also proper nouns. මේ වගේ landmarks, buildings, towns හඳුන්වන්නේ අපි proper nouns විදිහට. හරි අපි උදාහරණ බලමු. කොළඹ. මෙතන නගර කිහිපයක් තියෙනවා ලංකාවේ සහ පිටරට. කොළඹ, පැරිස්, නිව්යෝර්ක්, බේජිං, නිව් දෙල්ලි. ඉතින් මෙතනදී ඔබට පැහැදිලිවම පේනවා ඇති මේවා මම පළමු අක්ෂරය කැපිටල් වලින් ලියා දක්වලා තියෙන්නේ. මොකද මේ හැමදේම proper nouns විදිහට තමයි අපි සලකන්නේ. ඒ වගේම landmarks කිහිපයක් මෙතන සඳහන් කරලා තියෙනවා. Big Ben, the Leaning Tower of Pisa, the Great Wall of China. Big Ben ඔරලෝසුවට අපි කියන්නේ Big Ben කියලානේ. ඒකත් අපි ලෑන්ඩ්මාර්ක් එකක් විදිහටනේ හඳුන්වන්නේ. මේ වගේ දේවල් අපි proper nouns කියලා හඳුන්වන නිසාම Big Ben කියන වචන දෙකේ පළමු අක්ෂර දෙකක් කැපිටල් වලින් හඳුන්වලා තියෙනවා. ඒ වගේම the Leaning Tower of Pisa කියන්නේ මොකක්ද? ඇලවෙන කුළුණ කියන්නේ. ඇලවෙනවට තමයි අපි leaning කියන්නේ. tower කියන්නේ කුළුණට. අපි the සහ of කියන වචන දෙක මෙතනදී සිම්පල් වලින් තමයි ලියා දක්වලා තියෙන්නේ. නමුත් leaning, tower සහ pizza කියන වචන තුනේම පළමු අක්ෂරය කැපිටල් වලින් ලියා දක්වලා තියෙනවා. ඒ වගේම මෙතන the කියන ආටිකල් එක අපි සිම්පල් වලින් ලියා දැක්වුවා. ඒත් එක්කම of කියන්නේ ප්‍රිපොසිෂන් එකක්. ඉතින් මේ වචන මැද්දට ප්‍රිපොසිෂන් එකක් ආවත් අපි ඒවත් සිම්පල් වලින් තමයි ලියා දක්වන්නේ. proper noun එක වෙන්නේ මෙතන pizza හි ඇලවෙන කුළුණ කියන එකේ leaning, tower සහ pizza කියන වචන තුන විතරයි. the කියන ආටිකල් එකයි of කියන ප්‍රිපොසිෂන් එකයි අපි සිම්පල් වලින් ලියා දක්වලා තියෙනවා. ඉතින් ආටිකල්ස් ගැන මම කලින් සඳහන් කරලා තියෙනවා. ඒ ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ ගැන බලන්න කියලා මම කලිනුත් සඳහන් කරා. ප්‍රිපොසිෂන්ස් ගැන ඉදිරියේදී කතා කරනවා. දැනට මේක ප්‍රිපොසිෂන් එකක්. ඒ වගේම මේක සිම්පල් වලින් ලියා දක්වන්න කියලා පමණක් මතකයේ තියාගන්න. ඒ වගේම the Great Wall of China. චීන මහා ප්‍රාකාරය කියන්නේ. හරි මෙතනදිත් the කියන ආටිකල් එකයි of කියන ප්‍රිපොසිෂන් එකයි අපි සිම්පල් වලින් ලියා දක්වලා Great Wall සහ China කියන වචන තුනම කැපිටල් වලින් ලියා දක්වලා තියෙනවා. හරි මේ උදාහරණ ඔක්කොම
proper nouns. ඒ වගේම ඊළඟ point එක බලන්න. The days of the week and months of the year are proper nouns. අපි මේ ගැන පළමු පාඩමෙන් කතා කරා capital අක්ෂර ගැන කතා කරනකොට. Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday. හරි. දැන් මෙතන සතියේ දවස් 7ම අපි capital වලින් ලියා දැක්වේ. ඒකට හේතුව තමයි මේ ඔක්කොම proper nouns. ඒ වගේම ජනවාරි සිට දෙසැම්බර් දක්වා සියලුම මාස අපි ලියා දක්වන්නේ capital වලින් කියලා පළමු පාඩමෙන් කතා කරා. මේවත් proper nouns නිසා තමයි අපි මේ විදිහට capital වලින් ලියුවේ. හරි. ඒ ගැන වැඩි කතා කරන්න ඕනේ නෑ. ඒ ගැන අපි කලින් පාඩමෙත් ඉගෙන ගත්තා. ඊළඟ point එක the names of mountains, sea, rivers and lakes are also proper nouns. ඉතින් මේ mountains, sea, rivers and lakes කියන වලට භාවිතා කරන නම් අපි proper nouns කියලා හඳුන්වන්නේ. දැන් අපි හිතමු එවරස්ට් කඳු මුදුනට අපි කියනවා Mount Everest කියලා. ඉතින් මේ Mount Everest කියන වචනය වෙන කන්දකට අපිට භාවිතා කරන්න බැරි නිසා මේක proper noun එකක් වෙනවා. ඒ නිසාම තමයි Mount සහ Everest කියන වචන දෙකම මෙතන capital වලින් ලියා දක්වලා තියෙන්නේ. ඒ වගේම මතක් කරන්න කැමති mountain කියන වචනේ අපිට short form ලියන්න පුළුවන්. capital M සහ simple T ඒ වගේම එහා පැත්තෙන් තිතක්. Mount කියලා අපි කෙටියෙන් ලියන්නේ මෙන්න මේ ආකාරයෙන්. එතකොට මේ වගේ වචනයක් දැක්කත් ඔයාලට පුළුවන් මේක mountain කියලා උච්චාරණය කරන්න. තවත් කඳු සඳහන් කරොත් the Himalayas. හිමාලය කඳු වලට අපි කියනවා the Himalayas. මෙතනදී the කියන වචනේ article එකක් වෙලා simple වලින් ලියා දක්වලා Himalayas කියන වචනය capital වලින් මුල් අක්ෂරය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම Alps කඳු වලට අපි කියනවා the Alps. මෙතන වචනය the නෙවෙයි d කියලා තමයි උච්චාරණය වෙන්නේ. ඒකට හේතුව කලින් මම කියපු පාඩමේ සඳහන් කරලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම මේ d කියන වචනය මෙතනදී simple වලින් තමයි ලියා දක්වලා තියෙන්නේ. නමුත් Alps කියන වචන capital වලින් ලියා දක්වලා තියෙනවා. ඒ වගේම අපි කතා කරා names of mountains. දැන් අපි කතා කරමු names of sea. මුහුදු වලට තියෙන නම්. The Red Sea. මේ කියන්නේ රතු මුහුදට. ඉතින් මෙතන වෙන අවස්ථාවන් වල වගේම the කියන වචනේ simple වලින් ලියලා Red Sea කියන වචනේ capital වලින් ලියා දක්වලා තියෙනවා. මොකද Red Sea කියන්නේ proper noun එකක් නිසා. ඊළඟ උදාහරණය the Indian Ocean. මේකත් proper noun එකක් නේ. අපිට Indian Ocean කියලා වෙන තැනකට කියන්න බෑනේ. මෙතන the කියන article එක simple වෙලා Indian Ocean කියන proper noun එක capital වලින් ලියා දක්වලා තියෙනවා පළමු අක්ෂර දෙකම. ඒ වගේම කැලණි ගංගාවට අපි කියනවා the Kalani River. මෙතනදී the කියන article එක simple ලියලා Kalani River කියන වචන දෙකේම පළවෙනි අක්ෂරය capital වලින් ලියා දක්වලා තියෙනවා. ඉතින් අපිට ගංගාව කියලා පොදුවේ භාවිතා කරාට Kalani River කියලා අපිට හැම ගංගාවම නම් කරන්න බෑ නිසා තමයි Kalani River කියන එක අපි proper noun එකක් විදිහට සලකන්නේ. ඉතින් මේ ගංගාවක් එහෙම නැත්නම් කන්දක්, මුහුදක්, සාගරයක් මේ ඕනෑම දෙයක් සඳහා නමක් යෙදිලා තියෙනවා නම් ඒ නම් අපි proper nouns විදිහට තමයි සලකන්නේ. ඒ වගේම proper nouns හැම එකම අපි ලියන්නේ පළමු අක්ෂරය capital වලින්. ඒත් එක්කම අවසාන වශයෙන් අපි බලමු the names of festivals, some special events and holidays are proper nouns too. දැන් මේ පිළිබඳව අපි පළමු පාඩමෙනුත් කතා කරා. අපි උත්සවයක් එහෙම නැත්නම් නිවාඩු දිනයක් මේ වගේ දේවල් වලටත් අපි capital අක්ෂර භාවිතා කරනවා කියලා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි මේ දේවල් proper nouns නිසා. මේ හැම නිවාඩුවකට මෙහෙම නැත්නම් උත්සවයකට නමක් යෙදিলা තියෙනවා. ඉතින් ඒවා proper nouns නිසා. උදාහරණ වශයෙන් මම සඳහන් කරලා තියෙනවා ආදරවන්තයන්ගේ දිනේට අපි කියනවා Valentine's Day. ඒ වගේම මෝඩයන්ගේ දිනේට අපි කියනවා April Fool's Day. ඒත් එක්කම Independence Day නිදහස් දිනයට. හරි. මෙතනින් පාඩම ඉවරයි. මම හිතනවා වඩාත් පැහැදිලි ඇති ඔබට common nouns සහ proper nouns කියන්නේ මොනවද කියලා. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඔබට උත්තර දෙන්න මම සූදානම්ෙන් ඉන්නවා. වීඩියෝ එක ලයික් කරන්න, යාළුවෝ අතරත් ෂෙයා කරන්න. description box එකේ තියෙන links අනිවාර්යයෙන්ම check කරන්න කියලා ආරාධනා කරන්න. කැමති එහෙනම් channel එකට අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේම තවත් පාඩමකින් නැවත හමු වෙමු.